ඔබ සියලු දෙනාටම සනසුමේ දොරටුව වැඩසටහන අපි මේ මොහොතේ සිට හෝරාවකට ආසන්න කාලයක් පවත්වනු ලබනවා. ඔබට සමහර විට මතක ඇති පසුගිය මාසයේ වැඩසටහනෙන් අපි සාකච්ඡා කළ මාතෘකාව සහ ඒ අපි අවසන් කළේ ඔබට කිසියම් බලාපොරොත්තුවක් ඉදිරි කරලා ඒ තමයි සාකච්ඡාවේ ඉදිරි කොටසක් අපි අද දවසේ සාකච්ඡා කරනවා කියලා. අපි පසුගිය සනසුමේ දොරටුව සාකච්ඡාව තුළ අපි කතා කළේ සියලු දෙනාටම හැමෝටම ගිහි පැවිදි හැමෝටම ලොකු කුඩා හැමෝටම ඒ විතරක් නෙවෙයි මනුෂ්‍යයන්ටත් සත්තුන්ටත් හැමෝටම පොදු ධර්මතාවයක් ස්වභාවයක් ලක්ෂණයක් වෙන තරහව පිළිබඳව. ඒ ගැන අපි බෞද්ධ ධර්මයේ පැත්තෙන් වගේම මනෝවිද්‍යාව පැත්තෙන් අපි අදහස් හොමාරුණා සාකච්ඡාවට වාචනය කළා බොහෝ කරුණු කතා කළා. අද දවසේ අපි ඒ මාතෘකාවෙම දිගුවක් හැටියට තරහව පිළිබඳවම එතකොට මේ සඳහා මේ තරහව දුරු කර ගැනීම සඳහා අපට කරන්න පුළුවන් ප්‍රතිකර්ම ඒ වගේම ප්‍රතිකාර මේ පැත්ත දෙපැත්තෙම ඒ කියන්නේ බෞද්ධ ධර්මයේ පැත්තෙන් සහ මනෝවිද්‍යාව පැත්තෙන් අපි සාකච්ඡා කරන්නටයි අද දවසේ සූදානම. ඒ සඳහා අසුගී වැඩසටහනටම සම්බන්ධ වන සම්ප්‍රදායකත්වයේ සැපයෝ ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය නිශාන්ත දොළවන්ත මහත්මයා අප සමග සම්බන්ධ වෙනවා. ඔබතුමා බොහොම ගෞරවයුක්තව අද පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අපි වෛද්‍යතුමා ගිය මාසේ බොහොම වටිනා කරුණු ටිකක් කතා කරලා අපි අවසන් කළේ අද දවසේ ඉතිරි දිගුවක් කතා කරනවා කියන අදහස යුක්තව. අද අපි මට මතකයි ඔබතුමා එදා සාකච්ඡාව අවසානයේ හරි අදහස් දක්වනකොට අර ගෝකුර උපමාවක් ගව කුර උපමාව පිළිබඳව දැක්වුවා. එතනදී අපි අද කතා කරමු කෙසේද මේ එදා මේ අපේ ශ්‍රාවක පිරිස දැනගත්තා මේ තරහව උපදින්නට හේතු වන මූල බීජ තවදුරටත් අද අපි කතා කරන්නේ ඒ සඳහා කරන්න පුළුවන් ප්‍රතිකාර පැත්ත මොකක්ද කියන කරුණ. එතකොට ඔබතුමා ඒ දක්වපු සූත්‍රයක කොටසක් ඔබතුමාට මම දන්නවා අපේ අනිත් සාකච්ඡාවලදී මම ගුවන් විදුලි සාකච්ඡාවලත් සම්බන්ධ වෙන ඔබතුමා බොහෝ වෙලාවට බෞද්ධ ධර්මයේ පැත්තේ බොහෝ ජාතක කතා වගේම සූත්‍ර පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරපු සූත්‍ර අංගුත්තර නිකායේ පංචක නිපාතේ 3 වෙනි පොතේ ආඝාත පටිවිණය. ආඝාතය කියලා කියන්නේ තරහව කියන එකට. පාලියෙන් පාවිච්චි කරන වචනයක්. පටිවිණය කියලා කියන්නේ හාත්පසින්ම මේක අපි හිතමු පාලනය කරනවා. එහෙම නැත්නම් දුරු කරනවා කියන අදහස ගමු. ඒ කියන්නේ ආඝාතය හේවත් තරහව පාලනය කරගන්න දුරු කරන්නට වැඩපිළිවෙලක් තමයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එතනදී අපි අර මම පසුගිය සාකච්ඡාවේදී කිව්වා ආඝාත වත්තු අංගුත්තර නිකායේ නවක නිපාතේ තියෙන සූත්‍රය. ඒකේ සඳහන් වුණේ කෙනෙකුට තරහව උපදින්න පුළුවන් අර අතීත වර්තමාන අනාගත තමන් පිළිබඳවත් තමන්ගේ සහෘදයන් පිළිබඳවත් කරපු අයහපත තමන්ගේ හතුරන්න කළ යහපත පිළිබඳව. එතකොට මෙතනදී දක්වනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ පුද්ගලයන්ට තරහ උපදින්න පුළුවන් තවත් පුද්ගලයෝ පිළිබඳව. ඒ තමයි සමාජයේ ඉන්නවා කෙනෙක් ඉන්නවා කාය කර්ම අයහපත් මනෝ කර්ම යහපත්. කාය කර්ම අයහපත් වචී කර්ම යහපත්. තව කෙනෙක් ඉන්නවා කාය කර්ම යහපත් නමුත් වචී කර්ම අයහපත්. තව කෙනෙක් ඉන්නවා කාය කර්ම අයහපත්
වචී කර්ම යහපත්. නමුත් ඉඳලා හිටලා පින් සිතුවිලි උපදිනවා. තවත් කෙනෙක් ඉන්නවා කාය කර්මත් අයහපත්, වචී කර්මත් අයහපත්, ඉඳලා හිටලවත් පින් සිතුවිල්ලක් උපදින්නේ නැති. තව කෙනෙක් ඉන්නවා කාය කර්ම යහපත්, වචී කර්ම යහපත්, නිරතුරුවම පින් සිතුවිලි උපදිනවා. මේ පුද්ගලයෝ 5 දෙනා. එතකොට මේ අය පිළිබඳව අපට අපේ සිත්වල පුද්ගලයාට ඔය ආඝාතය, තරහව, ක්‍රෝධය අවයිත් අර සමහරලාට පාවිච්චි කරනවා, තද වෙනවා කියනවා, එක එක වචන තියෙනවානේ. ඒවා ඔයත් දාගන්න. තමන් පාවිච්චි කරන ඒ පිළිබඳව. එතකොට මෙන්න මේ පුද්ගලයෝ 5 දෙනා පිළිබඳව උපදින තරහව කොහොමද අප විසින් පාලනය කරගන්නේ? එක පළවෙනි උපමාව දක්වනවා. කිසියම් වූ පාංශුකූලික ස්වාමීන් වහන්සේ නමක් පාරේ ගමන් කරනවා. ඔබ තමයි දා සාකච්ඡාවේදී කිව්වා මේ කෙනෙක්ගේ ಗುಣ දකින්න ඕන කියලා. එහෙමයි. ඒකත් එක්කත් මේ සූත්‍රය සම්බන්ධ වෙනවා. එතකොට දැන් මේ හාමුදුරුව පාර දිගේ වඩිනකොට දකිනවා රෙදි කෑල්ලක් තියෙනවා. එහෙමයි. දැන් මේ රෙදි කෑල්ල බැලුවහම පස් තැවරෙලා, කුණු තැවරෙලා, දූවිලි තැවරෙලා, මඩ තැවරෙලා. උන්වහන්සේ ඉතින් එහා පැත්ත හරවනවා, මේ පැත්ත හරවනවා, මේ පැත්ත හරවනවා. බලලා එක තැනක් තියෙනවා පිරිසිදු තැනක්. එතකොට මේ හාමුදුරුවෝ කරන්නේ ඒක කකුලකින් මේක පාගගෙන අතින් අල්ලලා මේ කෑල්ල ඉරලා අර හොඳ කොටස ගන්නවා. ඊට ටික දාලා යනවා. මේ උපමාව සාරිපුත්ත මහ රහතන් වහන්සේ දක්වන්නේ අර කාය කර්ම අයහපත්, වචී කර්ම යහපත් කියවනේ. එහෙමයි. ආන්නේ තනත්තාගේ කාය කර්ම අයහපත් කියන්නේ මිනිස්සෙක් කයින් කරන, ඇඟෙන් කරන වැඩ හරි නැහැ. එක්ක සත්තු මරනවා, සත්තු හිංසාව කරනවා, අනුන්ට කරදර විදියට ජීවත් වෙනවා, නිරතුරුවම රණ්ඩුවෙන් ඉන්නේ, ඒ වගේ ඉන්නවා. හැබැයි සමහර අය ඉන්නවා වචනේ නම් හරි හොඳයි. හරිම හොඳයි. කිසි කෙනෙකුට බයින්නේ නැහැ, නිඳා කරන්න හැම ඉන්නවා. දැන් මේ කෙනාගේ අර කාය කර්ම පැත්ත අපිරිසිදුනේ. ඒ පැත්ත හරියට අර රෙදි කෑල්ල එහා මෙහා බලනකොට බලන පැත්තේ තිබුණා අපිරිසිදු මඩ පස් දූවිලි තවරලා. හැබැයි හාමුදුරුවෝ ඒ පැත්ත ගත්තේ නැහනේ. ඒ පැත්ත අතහැරලා දාලා පිරිසිදු කොටස විතරක් ඉරලා ගත්තා. ඒ පිරිසිදු කොටස පොඩි කෑල්ලක්. ඒක අරගෙන ගියා. ආන්න ඒ වගේ මේ කෙනාගේ මේ හොඳ පැත්ත දකින්න කියනවා. මේ කෙනාගේ යහපත් පැත්ත. ඔබතුමාට ගොඩාක් ඇති මේ මනෝවෛද්‍යවරයෙක් නිසා ගොඩාක් මේ අධ්‍යක්ෂකයන් මොකද හමු වෙන ගොඩාක් අය විල්ල කරන්නේ අනිකාට චෝදනා කරනවා. බයිනවා නිඳා කරනවා, අපහාස කරනවා. මෙයාගේ මෙහෙම වැරදි, මේ වැරදි කියලා ඔක්කොම වැරදි කියනවා. එතකොට මේ මෙතෙන්ද දේශනා කරන්නේ මෙයාගේ හොඳ දකින්න කියලා. ඊළඟට දක්වනවා අර දෙවනි කෙනා වචී කර්ම අයහපත්, හැබැයි කාය කර්ම යහපත් කියවනේ. ඒ තැනත්තාගේ එතනදී දක්වනවා කිසියම් පුද්ගලයෙක් පාරක් දිගේ, අපි හිතමු කැලෑ පාරක් දිගේ යනවා, ගමනක් යනවා. ගමනක් යනකොට පිපාසයක් එනවා, තිබහක් එනවා. දැන් හරි අමාරුයි. උෂ්ණයි, ග්‍රීස්මයි, පිපාසයි. වතුර ටිකක් බොන්න තැනක් බලනකොට හොඳ තැනක් හම්බෙන්නේ නැහැ. ඉදිරියට යනකොට දකිනවා විලක් තියෙනවා. ඒකේ පාසි තියෙනවා, සෙවිල් තියෙනවා. ඒ වගේ අපි කියන්නේ අපිරිසිදු වෙන එතකොට. මේ දැන් වෙන විකල්පයක් නැහැ. වතුර බොන්න වෙනවා. මෙයා මොකද කරන්නේ? මෙතෙන්ට ගිහලා අතෙන් මෙහෙට මේ පාසි ටික එහාට කරලා, සෙවල් ටික එහාට කරලා වතුර ටික පාදගෙන වතුර අරගෙන බොනවා. බීලා යනවා. ආන්න ඒ වගේ මේ කෙනාගේ මේ තියෙන යහපත් පැත්ත, මෙයා කායිකව කරන හොඳ පැත්ත. සමහර මිනිස්සු කොච්චර සමහර අයගේ ගත්තාම කට ඇරියොත් බොරු කියන්නේ. ගල් පැලෙන බොරු කියන්නේ. ඊළඟට කිව්වොතින් කේලමක්මයි කියන්නේ. ඔෆිස් වල එහෙම නේද කේලම්මයි. සමහර අයගේ රස්සාව වෙලා තියෙන තම බැඳුණු රස්සාව නෙවෙයි. බොසාට කේලම් කියන එක. ඒක තමයි සමහර අය. අනිත් කෙනාට කේලම් කියන එක. එතකොට සමහර අය පරුස වචන. කට ඇරියොත් කියන්නේ පරුස වචනයක්. ඒ අහන් ඉන්න බැරි වචනයක් කියන්නේ.
ඊළඟට තව සමහර අය ඉන්නවා එයාලා කතාවට හරි දක්ෂයි. මුලක් නැහැ, මැදක් නැහැ, අගක් නැහැ, මල ගෙවල් වලට එහෙම ගියාපු අය. මල ගෙයක් වුණාම දතියක් විතර නිදි මරන්න ඕන. ඉදි වෙනකල් නිදි වරන්න හොඳම අය. මොකද ඕබදුක. ඒවට කියන අපි සම්ප්‍රප්‍රලාප ඒවත් හිස් වචන. නමුත් මේ කෙනාගේ කායික පැත්ත හොඳයි. ඒ කායික චර්යාව බොහොම හොඳයි. ආන්න මේ කෙනා පිළිබඳව කෙනෙකුට ආඝාතයක් තරහක් ඉපදුනොත් මෙයාගේ හොඳ පැත්ත බලලා නරක පැත්ත අමතක කරලා අර ඉපදුන ඌ තරහව දුරු කරගන්න කියනවා. ඒ කියන්නේ අපි අර ආඝාත වත්තු සූත්‍රයේ සාකච්ඡා කළේ තරහ උපදින හේතු. මෙතන දක්වනවා මේ මූල බීජ මොකක්ද? මේ කෙනාගේ හොඳ දකින්න. යහපත දකින්න. දැකලා ඒ කෙනාට කියන්නේ සමාව දීලා තමන්ගේ හිත හදා ගන්න. එතකොට මේ දෙවෙනි උපමාව. තුන්වෙනි උපමාව දක්වනවා. එතනදී මේ වගේම පුද්ගලෙක් කැලෑ පාරක් දිගේ යනවා. දුර ගමනක් ඈතට ගියාම දැන් මෙයාට හුදුටම පිපාසයක් එනවා. දැන් වතුර බොන්න ඕන. බලනවා වතුර කොහෙවත් නැහැ. එතකොට අර ගවයෝ ගමන් කරපු අර ඔබතුමා සඳහන් කළ උපමාව ගවයෝ ගියපු පාරේ අඩිපාර හිටලා කුර වලවල් හැරිලා තියෙනවා. දැන් එතකොට මේකේ වතුර පිරලා තියෙනවා. වෙන කොහෙවත් වතුර නැහැ. මේ අර ගව කුරේ වතුර පිරලා තියෙනවා. දැන් මෙයාට මේක වතුර බොන්න බෑ අතින් අරගෙන. බොර වෙනවානේ. වාචනයකට ගන්නත් බැයි බොර වෙනවා. දැන් කරන්න තියෙන එකම එක විකල්පයයි ඒ තමයි ඒ සූත්‍රයේම දක්වනවා අර ගවයෙක් වගේම කියන හතර ගාතයෙන් ඉඳගෙන කට තියලා වතුර බොනවා. මේ උපමාව එකින් එකට වෙනස්ව දක්වලා තියෙන වයිතුමා දැන් ඇත්තටම මේක අර කලින් කිව්වේවට වඩා අමාරුයිනේ නේද? පහසුයි. තාම අපහසුයි මේක. අර ගව කුරයක තියෙන වතුර කට තියලා බොන්න ඕන. දැන් සාමාන්‍ය මේ කාලෙක වගේ දැන් මොකද ඕක Facebook දාලා නේ කවුරු හරි ෆොටෝ එකක් ගන්නවා. දාලා නේ ඒක කොච්චර තියනවද? එතකොට මෙයා වටපිට බලලා මොකද කරන්නේ? හිමේ හිට අර හතර ගාතෙන් මිදගෙන මේ කඩ තියලා මේකේ වතුර ටික හිමින් බොනවා. මොකද වෙන විකල්පයක් නැහැ. බොර වෙන්න නැතුව බොන්න ඕන. එහෙමනම් මේක ඊටාම අපහසුයි. ඊටාම අපහසුයි කියන්නේ අර තුන්වෙනි පුද්ගලයා හැටියට දැක්කුවේ කාය කර්ම අපිරිසිදුයි. වාචික කර්ම අපිරිසිදුයි. නමුත් ඉඳලා හිටලා මේ සිතුවිලි උපදිනවා. දැන් අපට ඇත්තටම කෙනෙක්ගේ පේන්නේ කාය කර්ම පේනවා. ප්‍රകൃති මත හොඳින්ම පේනවා මේ මිනිස්සේ කරන දේවල්. ඊළඟට මේ මිනිස්සයා කියන දේවල්. මේ දෙකනේ අපට ඇහැට පේන්නේ සහ කනට ඇහෙන්නේ. නමුත් අර ඉඳලා හිටලා මේ සිතුවිල්ලක් උපදිනවා කියන එක නම් ඒක අපට දකින්න බෑ ලේසියකට. කොච්චර අමාරුද දකින්නේ. ඒක ලේසි නෑ. මොකද ඒක අපට ඇහැට පේන්නෙත් නෑ, කනට ඇහෙන්නෙත් නෑ. නමුත් ඒ කෙනා අවුරුද්දකට වතාවක තුන හොඳ වැඩක් කරනවා, හොඳ පින්සිතක් උපදිනවා. ඒක අවුරුද්දකට වතාවක තුන. නමුත් වැඩිපුරම කරන්නේ අවුරුද්ද පුරාම කරන්නේ වැරදි වැඩ. ඒ නිසා මේක ලේසි වැඩක් නෙවෙයි. නමුත් මේක අමාරුයි. මේක බැරි වැඩක් නෙවෙයි. මේක කරන්න පුළුවන්. එතකොට මේ තුන්වෙනි උපමාවෙන් එක දැක්කුවේ අර ගෝකුරයක ගවකුරයක පිරුණ වතුර ටික හිමින් සීරුවේ හතර ගාතෙන් ඉඳගෙන පානය කරනවා හා සමානව මේ තනත්තා පිළිබඳව උපන් ආඝාතයේ තරහව Tamanම හිතලා දුරු කරගන්න කියලා. තව උපමා දෙකක් තියෙනවා අපි ඉදිරියට කතා කරමු.